සයින් වගුව ඇසුරින් ගණනය කිරීම අපි කරගෙන යමු මුලින්. සයින් 50 කියලා කියමුකෝ. සයින් 50 මේකට අදාළ අගය හොයන්නට ඕන කීයද කියලා. සයින් 50 එහෙනම් ඉතින් වගුව සයින් බැලුවා 50 කියන අගය. 50 කියන අගය අනිත් පැත්තේ තියෙන්නේ. අනිත් පැත්තේ පිටුවේ. බලන්න 50 බිඳුව. 50 බිඳුව වෙනවා කීයද? 0.766 බිඳුව. 0.766 බිඳුව. 0.766 බිඳුවක් කියලා එනවා. ඉතින් අර ලඝු වගුව වගේම සයින් වගුවෙත් ඒ කියන අගයට අදාළව ගණනය කරගන්නයි තියෙන්නේ. හරිද? ඔය සයින් 50නේ. අපි මීට කලින් කතා කරපු එකක්නේ සයින් 30. බලන්න සයින් 30ට කීයද තියෙන්නේ කියලා. සයින් 30 සයින් 30 සයින් 30 සයින් 30 සයින් 30 කියලා කියන්නේ 0.34යි 20යි 0.34යි 20ක් කියලා එනවා සයින් 30. ඒ වගේම සයින් 60 ඒකත් අපි කිව්වනේ සයින් 60 සයින් 30 කියන ඒවා කතා කළේ භාග විදියට එහෙම. සයින් සෝරි සයින් 30 කියන්නේ 0.5 වැරදි 0.5යි 0.0 හරිද? සයින් 60 බලන්න. සයින් 60 තියෙනවා 0.866යි බිඳුව. 0.866යි බිඳුව. එහෙනම් මෙතනින් ඉදිරියට අපි ගණන් හදනකොට සයින් 30 සයින් 60 ඒවට අර භාගමය අගයන් නෙමෙයි. මෙන්න මේ සයින වගුව ඇසුරින් තමයි අගයන් යොදා ගන්න. ඊට පස්සේදී මේ බලන්න. දැන් ඔයවා හැම එකම 10 20 30 40 ඒවානේ මේ බලන්න. සයින් 20යි මෙන්න මෙහෙම ලියනවා. හරි? 20යි 30 කියලා ලියනවා. මේක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. හරි? මේක කියවන්නේ සයින් 20යි කලා 30. සයින් 20යි කලා 30. අපි දන්නවා අංශක 20යි කලා 30 තියෙන්නේ. හරිද? මෙන්න මේ ඔයගොල්ලෝ දන්නවනේ මේ කාලය සම්බන්ධ මිනුම් පැයකට නම් මිනිත්තු 60යි. මිනිත්තුවකට නම් තප්පර 60යි. හරි? ඒ වගේ සයින් එකක් මේ අංශක එකක් කියලා කියන්නේ සයින් නෙමෙයි සෝරි. අංශක එකක් කියලා කියන්නේ කලා 60ක්. හරිද? අංශක එකක් කියන්නේ කලා 60ක්. කලා එකක් කියන්නේ විකලා 60ක්. මෙන්න මෙහෙම ඒකක අතර සම්බන්ධයක් තියෙනවා. මේක හරියට පැය හා මිනිත්තු අතර සම්බන්ධය වගේ. පැයක් කියන්නේ මිනිත්තු 60ක්, මිනිත්තුවක් කියන්නේ තප්පර 60ක්. ඒ වගේ අංශකයක් කියන්නේ කලා 60ක්, කලා එකක් කියන්නේ විකලා 60ක් කියලා තමයි කියන්නේ. හරිද? ඒතර මේක කියවනවා අපි අංශක 20යි කලා 30 කියලා. එහෙනම් ලඝු වගුවේ වගේම මෙතනත් බලනවා අපි කීයද? 20 දිගේ ගියා 30 දිගේ උඩට ඉඳලා යටට ආවා. එහෙනම් 20 දිගේ යනවා 30 දිගේ යටට එනවා. 0 10 20 30 මේ මෙතනින් යටට එනවා. එහෙනම් 20 දිගේ ගිහිල්ලා 30 දිගේ යටට ආවන් එන්නේ 0.35යි 0.2. 0.35යි 2 කියලා අගය හොයාගන්න පුළුවන්. පැහැදිලිද කියන කාරණාව? ඊළඟට සයින් අංශක 45යි කලා 50. සයින් අංශක 30යි කලා 25. බලන්න කොයි දෙකෙත් අගය හොයන්න. සයින් 45යි කලා 50, සයින් 30යි කලා 25. අගයන් කොච්චරක්ද කියලා. මේ විදිහට අපට කියන එක අගය ගණනය කරගන්න පුළුවන්.
බලන්න ඔගේ සයින් බිඳුව කීයද? සයින් බිඳුව වගුවේ මේ විශේෂ අවස්ථා ටිකක් කියන්නේ සයින් බිඳුව කියලා තියෙන්නේ කීයද? සයින් බිඳුව අංශක බිඳුව තියෙන්නේ 0.0.0.0.0 නේ? ඒ වගේම සයින් 90 කීයක් තියෙන්නේ? සයින් 90 සයින් 90 කියන්නේ වගුවේ අවසානයේ 90 කියලා එකක් නැහැ. 90 කියන එක ගන්නෙ කොහමද? 90 කියන එක ගන්නෙ 89යි කලා 60. හරිද? 89යි කලා 60. ඇයි ඉතින් අපි කියවනේ කලා 60ක් අංශක එකක් වෙනවා කියලා. එහෙනම් කලා 60 කියන්නේ අංශකයක්. ඒතර 89 60 කියන්නේ 90. ඒක එනවා 1.0.0.0ක් කියලා. බලන්න සයින් බිඳුවේ ඉඳලා 90ට යනකොට සයින් බිඳුවේ ඉඳලා 90ට යනකම් කෝණවල විශාලත්වය එන්නේ බිඳුවේ ඉඳලා 1ට. ඒ කියන්නේ හැමතිස්සෙම අපට හොයන්න දෙන සයින් කෝණයකගේ බිඳුවත් එකත් අතර පිහිටිය යුතුයි. ඒ කියන්නේ මේකට එන්නෙම 0.0 කියලා. ඕක මතක තියාගත්තම අර වගු අණුව එන වෙනස් වීම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මොකද tan වගුවට ආවන් පස්සේදී ඕකේ වෙනස්කමක් තියෙනවා. හරිද? ඒ වගේම තමයි සයින් කෝණය වැඩි වෙන්න. ඒ කියන්නේ කෝණයක සයිනය වැඩි වෙන්න එන අගයත් විශාලත්වයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ බිඳුව ඉඳලා එකට යන්නේ 0.1 2 0.2 3 4 5 6 7 ඊට පස්සේ 0.4 8 5 3 ඒ වගේ දිගින් දිගට වැඩි වෙනවා. එහෙනම් කෝණයට අදාළ සයිනය බැලුවාම කෝණයේ විශාලත්වය වැඩි වෙන්න මේ එන අගයත් ඒකේ එන වටිනාකමත් වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි හැමතිස්සෙම 0.1 අතර අගයන් තමයි පවතින්නේ. 0.1 අතර අගයන් සෑම වෙලාවකම පවතිනවා. කලින් ගාන වගේම හදනවා කියන්නේ මොකද්ද? මේක ඉස්සෙල්ලම් පාද අපි හඳුනා ගන්න ඕනේ. මේ 32ත් එක්ක මේක කර්ණය, මේක බද්ධ පාදය, මේක සම්මුඛ පාදය. පාද හඳුනා ගැනීම පළවෙනි කාරණය. ඊළඟට සෙවිය යුතු පාදය හා දීලා තියෙන පාදය. මේ සෙවිය යුතු පාදය මේක, දීලා තියෙන එක මේක. එහෙනම් සෙවිය යුතු පාදය සම්මුඛ පාදය, දීලා තියෙන එක කර්ණය. ඔන්න තේරුම් ගන්න ඕන දේවල්. හරිද? ඕවා නැතුව ගණන ඉස්සරහට යන්න බෑ. ওই ටික කලිනුත් කළානේ. හරිද? හොයන්න තියෙන්නේ මොකද්ද? දීලා තියෙන්නේ මොකද්ද? හොයන්න තියෙන්නේ සම්මුඛ පාදය, දීලා තියෙන්නේ කර්ණය. එහෙනම් සම්මුඛ පාදයයි කර්ණයයි සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? පැත්තක ලියලා තියෙන්නේ අපි. සක සයින්, බක කොස්, සබ tan. එහෙනම් සක නම් සයින් ලියන්නේ කීයද? ත්‍රිකෝණමිතික අනුපාතය මොකද්ද? සයින්. සයින් 32. සයින් 32 සම්මුඛ පාදයේ x කර්ණය 50යි. වෙනසකට තියෙන්නේ මොකද්ද? වෙනසකට තියෙන්නේ අපි මෙච්චරලා හදපු ගණන් වල තිබුණේ 30 60 45 කියන එක විතරයි නේ. හැබැයි දැන් අපි ත්‍රිකෝණමිතික අනුපාතය භාවිතා කරනවා 30 60 45 ඇරෙන්න අනෙත් කෝණවල විශාලත්ව සඳහා. හරිද? මෙන්න මුලින් ඉඳලා ගියපු විදිය. ආයෙමත් පාද ටික හඳුනගත්තා. හොයන්න තියෙන්නේ මොකක්ද? දීලා තියෙන්නේ මොකක්ද? ඒ අනුව ත්‍රිකෝණමිතික අනුපාතය තීරණය කිරීම. ඒක තමයි ගණනේ ප්‍රධානම දේ. හරිද? ඒක නැත්තම් ගණන සම්පූර්ණයෙන්ම වැරදි. සෙවිය යුතුයි සම්මුඛ පාදය, දීලා තියෙනවා කර්ණය. එහෙනම් සම්මුඛ පාදය කර්ණය සම්බන්ධ වෙන්නේ සයින් වලින්. සයින් 32 සම්මුඛ පාදය x කර්ණය 50යි. හරි? දැන් අපි අංශක 32 කෝණය හොයලා මේකේ ලියා ගන්නවා. හරි සරලයි. අංශක 32 බිඳුව එනවා 0.5299. 0.5299 x යට 50යි කියලා එනවා. දැන් ඉතින් සුපුරුදු විදියට x තනි කරන්න හරස් ගුණ කරනවා 0.5299 50න් ගුණ කළාම අපට x ගේ හොයා ගන්නට පුළුවන්. මේක 50න් ගුණ කළා x ගේ කොච්චරක්ද කියලා හොයලා දාන්න පටන් ගන්න. අපි ලඝු වල කතා කරපු ප්‍රතිලඝු වල වගේ හරි ලඝු හා ප්‍රතිලඝු කියලා මාතෘකා දෙකක් කතා ලඝු හෙව්වා වගේ ප්‍රතිලඝු හෙව්වා. මෙතන වගේ මෙන්න තීටා තියෙනවා
sin θ දීලා තියෙන්නේ. ඒ කියන්නේ sin වගුවට යන්න ඕනේ. sin θ සමානයි 0.270 0.0 නම් ඕගොල්ලෝගෙන් අහනවා θ ගය කොච්චරක්ද කියලා. එහෙනම් කෝණයේ විශාලත්වය දීලා අගය හොයනකොට වගුව ඇතුළට ගියා නම් දැන් අගය දීලා කෝණය අහනකොට වගුවෙන් එළියට යන්නට ඕන. වගුවෙන් එළියට යා යුතුයි. බලන්න වගුව ඇතුලේ 27යි 0.0 තියෙන්නේ කොතනද? ඒකට අදාළ පේලිහා තීර තෝරන්නයි දෙන්නේ. ප්‍රතිලගුම තමයි. හරිද? බලන්න 27.0 වගුව ඇතුලේ තියෙනවනේ හරියටම. මම ඔය ඉස්සෙල්ලාම නිවැරදිවම තියෙන අගයක් ගත්තේ 27.0 තෝරගත්තම පේලිය 15 තීරය 40 කියලා පේනවනේ. පේලිය 15යි තීරය 40යි. පේලිය 15යි තීරය 40යි. එහෙනම් කෝණය අපිට ලියන්න පුළුවන් අංශක 15යි කලා 40ක් කියලා. අංශක 15යි කලා 40ක් කියලා. ඔන්න ඔය විදිහට අපිට කෝණයේ විශාලත්වය සොයා ගන්නට පුළුවන්කම තියෙනවා. ඕක ඉස්සෙල්ලා සටහන් කරගන්නකෝ. අපි හිතමුකෝ ඔන්න sin θ සමානයි 0.6494 දුන්නා. 64.94 දුන්නා. හරිද? sin θ සමානයි 0.6494යි. දැන් මේ ටීටානේ මෙතන නොදන්න දේ. දැන් ටීටාගේ අගය හොයන්නයි තියෙන්නේ. ඕක ගණනකට සම්බන්ධ කළන් පස්සේ තමයි කොහොමද හරියටම කියලා ගන්න වෙන්නේ. දැනට බලා ගන්න කෝණයේ අගය හොයන විදිය. එහෙනම් ටීටා හොයන්නයි යන්නේ. 64.94 0.64.94 තියෙන තැන හොයන්න. 0.64.94 තියෙන පේලිය හොයා ගන්න, තීරය හොයා ගන්න. සමහරක් විට මධ්‍යස්ථ අන්තරයේ පැත්තටත් යන්න වේවි. එහෙනම් 64.94 හරියටම ඔගේ තියනවා නේද? 64.94 හරියටම තියනවා නේද? 64.94 තියනවානේ නේ. පේලිය මොකද්ද? තීරය මොකද්ද? 64.94 තියෙන පේලිය තමයි 40, තීරය තමයි 30. 40 30 තමයි තියෙන්නේ නේ. මේ පැත්තට ගියාම අංශක ගාන 40යි කලා ගාන 30යි. එහෙනම් අපිට කෝණයේ විශාලත්වය කියන්න පුළුවන් අංශක 40යි කලා 30ක් කියලා. අංශක 40යි කලා 30ක් කියලා කියන්න පුළුවන්. තේරුණාද මේ කියන එක? පැහැදිලිද? අංශක 40යි කලා 30යි. දැන් ඔයිට වඩා වෙනස් එක්කට යනවා මම මෙන්න. sin θ හැමතිස්සෙම ඕනේ ඇල්ෆා කියලා කියමුකෝ. මොකක් හරි කෝණයක විශාලත්වය යන්නේ. sin alpha 0.5160 0.5160. එහෙනම් අපි බලන්න ඕන 51.60 තියෙන පේලිය තීරය සමහරක් විට මධ්‍යස්ථ අන්තරයටත් යන්න වේවි. බලන්න 51.60 තියෙන පේලිය තීරය සහ මධ්‍යස්ථ අන්තරය කියන ඒවා මොනවාද කියලා. ඔතන නම් මධ්‍යස්ථ අන්තරයටත් යන්නට අවශ්‍ය ගානක් හොයාගන්න බලන්න. 54.60 කියන තැනක පැන්සලෙන් ඉරක් ඇඳගෙන හරි බලන්න ওই ටික. 51.60 කියන එක වගුව ඇතුලේ නෑ නේ. එහෙනම් 51.60 කියන එක වගුව ඇතුලේ නැත්තම් අපි ඊට වඩා අඩු වගේ බලන්න. 51.50 තියෙනවා 51.75 තියෙනවා නේ. 51 එතකොට 60 කියලා කියනකොට 75ට වඩා අඩු වගේක් නේ. මෙතන අපි 51.60 හෙව්වට අපට අහුවෙන්නේ 51.50 නේ. 51යි මේක වෙනුවට තියෙන්නේ 51.50 අඩු වගය. ලඝු වල වගේමයි අඩු වගේ බලන්න. එහෙනම් 51.50 තියෙන්නේ 31 බිඳුවේ. 31 බිඳුවේ තමයි තියෙන්නේ. ඊළඟට මෙතන 50 ඉඳලා 60ට යන්න තව 10ක් අඩුයි. එහෙනම් මේ ඉස්සරහට හොයාගෙන යනවා 10 තියෙනවානේ.
ඉස්සරහට යද්දි 10 තියෙනවා හරියටම 10 තියෙන්නේ කීයද උඩට ගියාම 4. එහෙනම් උඩට ගියාම 4 තමයි යෝක තියෙන්නේ. පැහැදිලිනේ කියන කාරණය? එහෙනම් ඇල්ෆාගේ විශාලත්වය අපිට කියන්න පුළුවන් අංශක 31යි කලා 4ක් කියලා. අංශක 31යි කලා 4ක් බවට පත් වුණා. අංශක 31යි කලා 4ක්. පැහැදිලිද? මෙන්න තව එකක්. sin x සමානයි 0.6972. sin x සමානයි 0.6972. බලන්නකෝ. ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා. පාද දෙකක දිග දීලා 5යි 8යි. ඔයගොල්ලෝගෙන් අහනවා මෙන්න මේ කෝණයේ විශාලත්වය කොච්චරද කියලා. දැන් මේ නිකම්ම sin alpha කියලා දීලා කෝණයේ විශාලත්වය සෙවීමනේ. ගණනක් එනකොට මෙන්න මේ ආකාරයට තමයි ගණන ලැබෙන්නේ. එහෙමනම් මෙන්න කෝණය x ගේ අගය තමයි හොයන්නට ඕන. බලනවා අපි මුලින්ම. අර යන පිළිවෙලමයි. මොකද්ද? මේ කෝණයට අදාළව මේ පාදය මොකක්ද? මේ පාදය මොකක්ද? දීලා තියෙනවානේ පාද දෙකක්. අපි කලින් ගණන් හදද්දිත් එහෙමයිනේ. කෝණයත් එක්ක අපි බැලුවේ පාද දෙක මොකක්ද කියලා. එහෙනම් මේක නම් x එක්ක කර්ණය, මේක නම් බද්ධ පාදය, මේක නම් සම්මුඛ පාදය. සම්මුඛ පාදයේ කර්ණයයි තමයි දන්නේ. එහෙනම් ලියන්නේ මොකද්ද? ලියන්නේ sin. බලන්න එතකොට අර කලින් කියපු කාරණේම තමයි දිගින් දිගට හැමතිස්සෙම යෙදෙන්නේ. ඒක ගැන අවබෝධයක් නැත්නම් ගණන හදාගන්න බෑ. හරි? මේ කෝණයට අදාළව මේකයි සම්මුඛ පාදය කර්ණය. ඒක නිසා ත්‍රිකෝණමිතික අනුපාතය තෝරගත්ත sin කියලා. ඕක වැරදි නම් ඔක්කොම ටික වැරදි. දැනට වරදින්න නැති හේතුව අපි මේ ආරම්භයේ sin විතරක් කතා කරලා තියෙන නිසා කවුරු sin කියලා ලියයි. හැබැයි sin cos tan තුනම ඉගෙනුවම ඕක යොදාගන්නේ කොහොමද කියන එක පටල ගත්තොත් ගණන වරදිනවා. එහෙනම් සම්මුඛ පාදය 5යි කර්ණය 8යි. 5 බෙදීමටම ඔහොම තියාගෙන හරියන්නේ නැහැ. ඈ 5 බෙදීමට කියන භාගයට අදාළව බෑනේ. අපි 5 8ෙන් බෙදනවා. හරිද? 5ට 8 ඒව නෑ මේ. දීර්ඝ බෙදීමෙන් පල්ලෙහාට බෙදා ගන්න. 5ට නැත 0යි ඊළඟට 50ට 8 ඒවා 6යිනේ. 8 වරක් 6 48යි. දෙකක් ඉතුරුයි 20යි. 20ට 8 ඒවා 2යි. දෙවරක් 8 16යි. 4ක් ඉතුරුයි. බිඳුවක් වැටුණා. 40ට 8 ඒවා 5යි. උත්තරේ එනවා 0.6යි 2යි 5. 0.6යි 2යි 5ක් කියලා එනවා. ඔය 0.6යි 2යි 5යි කියලා ආපු එක ප්‍රශ්නේ තියෙන්නේ මෙතන දශම ස්ථාන 3යි තියෙන්නේ නේ. 0.6යි 2යි 5. ඒක නිසා අගට දා ගන්නවා බිඳුව. හේතුවයි. හේතුව තමයි වගුව ඇතුලේ දශම ස්ථාන 4කට අදාළව තමයි ගණනය කරන්නට තියෙන්නේ. එහෙනම් දීලා තියෙන පාදානුව ත්‍රිකෝණමිතික අනුපාතයේ sin කියලා තේරුවා. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය ඒ දෙක බෙදාගත්තා. බෙදලා දශම ස්ථාන 4කට අගය ගත්තා. දැන් ඉතින් හරිනො මෙන්න බලන්න. අර පරණ දේ නේද ඇවිල්ලා තියෙන්නේ. sin x. දැන් x ගේ අගය කොච්චරක්ද කියලා හොයලා දාන්නයි තියෙන්නේ. ත්‍රිකෝණමිතික වගුව ඇසුරේ. එහෙනම් අපි බලනවා 62යි 50 තියෙන තැන. 62යි 50 තියෙන තැන හොයන්නයි මේ යන්නේ. හරි? 62යි 50 බලමු. 62යි 50 බලන්න ඔයගොල්ලොත් හොයන්න 62යි 50 නැහැ. තියෙන්නේ 62යි 48. 62යි 48 තියෙන්නේ 38 40 නේ. අඩුපාඩුව 2යි. දෙක හරියටම හමු වෙනවා එකේදී. එහෙනම් අපිට කියන්න පුළුවන් 62යි 50 නැහැ 62යි 48 තමයි තියෙන්නේ. ඒකේ අංශක ගාන 38යි කලා 40ට තව එකක් එකතු වෙන්න ඕනේ. එතකොට උත්තරය අංශක 38යි කලා 41යි. x ගේ අගය අංශක 38යි කලා 41ක් කියලා එනවා. අංශක 38යි කලා 41ක් කියලා ආවා. 7 13න් බෙදුනාම හරිද? බෙදිලි ඉවරයක් වෙන්නේ නැහැ. අපි දන්නවා මෙතන හරය 13 නිසා මේක අනන්ත දශම වලට තමයි යන්නේ. හරිද? එහෙනම්
අනන්ත සොරි මේ සමාවර්ත හෝ අනන්ත කියන දෙකට යනවා. අන්ත දශම වලට යන්නේ නැහැ. මෙතන බෙදුවම මම බෙදලා තියෙනවා දශම ස්ථාන 5කට. හරි? 5යි 3යි 8යි 4යි 6යි. හැබැයි අපිට 4යි නේ ඕන. මේකේ දැන් ලඝු පාඩමේදී කිව්වා ඉලක්කම් 5ක් තියෙනවා නම් ඉලක්කම් 4කට තමයි අපි බලන්නේ. හැබැයි අග මේ 5 වෙනි ස්ථානය අනුව 4 වෙනි ස්ථානයේ වටයලා ගන්නවා කියලා. මෙතනත් ඒ වගේ මෙන්න මේ 5 වෙනි ස්ථානයේ තියෙන 6නේ. හරි 6 නිසා මෙතෙන්ට එකක් එකතු කරලායි අපි අගය ගන්නෙ. මෙතන 5ට වඩා අඩු වගයක් තිබුණා නම් මේ තිබුණු ටිකම ගන්නවා. නැත්තම් ගන්නේ එකක් එකතු කරලා. එතකොට මෙතෙන්ට අපි ලියන්නේ 0.5යි 3යි 8යි 5. ඕක තමයි හොඳම උත්තරේ. 8යි 4 ලිව්වොත් පොඩි අංශක ගානක සමහරක් විට වෙනසක් සිදු වෙන්නට පුළුවන්කම තියෙනවා. හරිද? එහෙනම් බෙදෙන්නේ නැති අවස්ථාවක 5 වෙනි දශම ස්ථානයට යනකම් බෙදන්න. 5 වෙනි එක 5 හෝ 5ට වඩා වැඩි අගයක් නම් ඉදිරියට එකක් එකතු කරලා ඒ ගානේ තමයි සයින් වගුව භාවිතයෙන් හොයා ගන්නට ඕන. සමහර උතන හොයන්නේ නැත්තේ 53.84, සමහර හොයන්නේ නැත්තේ 53.85. ඕක තමයි තියෙනා වූ වෙනස්කම. tan බිඳුව නම් එකකුත්, tan 45 නම් tan බිඳුව නම් බිඳුවයි, tan 45 නම් එකයි, tan 90 කියනකොට අගය අනන්තයි. බලන්න බිඳුවේ ඉඳලා 45ට එනකොට මෙන්න tan බිඳුවේ ඉඳලා 45ට යනකොට ඒ කියන්නේ පළවෙනි පිටුව පුරාම හැම එකේම තියෙන 0.0.0.0.0 කියලා. හැබැයි බලන්න අනිත් පැත්තේ පිටුවට ගියාන් පස්සේදී මුල් ටිකේ බලන්න 1.0 ගණන් තියෙනවා. ඊට පස්සේදී මගක් දුර යනකොට 2.0 තියෙනවා. ඊට පස්සේ 3.0 තියෙනවා. 4.5, 6.0, 7.0, 8.0 ඔය විදිහට ගිහිල්ලා මේ අවසානට වෙනකොට තියෙනවා 343.77. ඊට පස්සේ ඊළඟ අගය අනන්තයි කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ ඉතාමත් විශාල අගයක් කියන එක. එතකොට පුතේ සයින් වගුවේ නම් ගියේ බිඳුවේ ඉඳලා 1 කියන පරාසය ඇතුළත විතරයි. හැම කෝණයකම සයින් අගයට එන්නේ බිඳුවත් එකත් අතර අගයන්. ඒ කියන්නේ 0.0 අගයන් තමයි එන්නේ. 90ට විතරයි 1 කියන අගය යෙදෙන්නේ. හැබැයි tan වල බිඳුවේ ඉඳලා 45ට යනකම් තියෙන්නේ 0.0 ගණන්. මෙතන 1 ඉඳලා 90ට යනකම් එකෙන් පටන් අරගෙන අගය කියන්න බැරි. ඒ කියන්නේ අනන්තය දක්වා ගමන් කිරීම සිද්ධ කරනවා. එහෙනම් මේකේ 0.0 ගණන්, 1.0 ගණන්, 2.0, 3.0, 4.0 කියලා යෙදෙන්නට හැකියාව පවතිනවා. හරිද? ඔන්න ඕක තමයි විශේෂයෙන් ඔයගොල්ලන්ට කියන්න අවශ්‍ය වුණු කාරණාවක් තියෙන්නේ. ඊළඟට ඉතින් මේව හොයලා ලියා ගන්න එක ලොකු වැඩක් නෙමෙයි. සයින් මගුව වගේම හොයලා ලියා ගන්න. මෙන්න විභාග ගාන බාටපත් වෙන්නේ මේක. හරිද? කෝණයේ අගය හොයාගෙන ඍජු කෝණික ත්‍රිකෝණයක් ඇසුරින් නොදන්නා පාදයක දිග සෙවීම හෝ කෝණයක විශාලත්වයේ සෙවීම. දැන් පාදවල දිග හොයන්න යන්නේ. ඔයගොල්ලෝගේ ළඟ කෙටි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මේක ලේසියෙන් හිතා ගන්න පුළුවන්. කර්ණය නැත්තම් tan. ඊට වඩා මේ කෝණයත් එක්ක මේක නම් කර්ණය, මේක බද්ධ පාදය, මේක සම්මුඛ පාදය. එතකොට සම්මුඛ පාදයයි බද්ධ පාදයයි නම් tan තමයි ලියන්නට ඕන. ඊට වඩා අපි ක්‍රමයක් අපි ඔළුවේ තියාගෙන ඉන්නවා. කර්ණය නැත්තම්, කර්ණයේ අගය දීලත් නැත්තම්, හොයන්නත් නැත්තම් අපි ලියන්නේ tan. tan 42. සම්මුඛ පාදය x, බද්ධ පාදය 30යි. එහෙනම් tan 42 හොයනවා. tan 42 tan වගුවේ 42 බිඳුව එනවා 90යි 0.4. 0.90යි 0.4 සමානයි x යට 30යි. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. එහෙනම් මේක මෙතෙන්ට ගියා 0.90යි 0.4 ගුණ කරනවා 30න්. එතකොට x ගේ අගය ගන්න පුළුවන්. 30න් ගුණ කරන්නයි තියෙන්නේ. ගුණ කරනකොට අග බිඳුවට බිඳුවක් 3 අරක් 4 12යි එකක් ඉතුරුයි ඒක 3 අරක් බිඳුව බිඳුවයි 3 අරක් 9 27. දශම ස්ථාන 4යි
4ක් වෙන් කළන් පස්සේදී උත්තරේ එනවා 27.01.2ක් කියලා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට නැත්තම් පළමු දශම ස්ථානයේ දෙවෙනි දශම ස්ථානට හැවුවොත් ඒ විදිහට පිළිතුර ලබා දිය යුතුයි. 50යි 59. හරිද? දැන් අපි කෝණයේ විශාලත්වය හොයන්න යන්නේ. මෙච්චර වෙලා කෝණයේ විශාලත්වය දුන්නම් ඒ අසුරින් පාදවලගේ හේවුවා. ඊළඟට අපි ත්‍රිකෝණ වලට ගිහිල්ලා ගණනය කිරීම වලට යනවා. අර සයින් වල ගණනය කළා වගේ 50යි 59. හරියටම මේකේ තියෙන අගයක් දුන්නේ මම 50යි 59 තියෙන්නේ 0.50යි 59 තියෙනවා 26 50 නේ 26 50. එහෙනම් පිළිතුර ලියන්න පුළුවන් අංශක 26යි කලා 50ක් කියලා. මෙතන බලන්නකෝ. මෙතන තියෙන්නේ 1.50යි 59. අන්න මෙතන තියෙන්නේ 0.0 මෙතන තියෙන්නේ 1. එතකොට ගොඩක් සමහර වෙලාවට ගණන් හදනකොට අර කලබලයට 0.1 කියන ඒවා අමතක වෙලා ගණන හදාගෙන යන වෙලාවල් තියෙනවා. ඒක නිසා හරියට පැහැදිලිව බලන්න. සයින් වල නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි tan වල 0.1 වගේ අගයන් එන්න පුළුවන් එකම දශමාංශය සහිතව 50යි 59 1 ගණන් වල 1 ගණන් වල 50යි 59 1.50යි 59 නම් නැහැ 50යි 59 නෑ තියෙන්නේ 50යි 13 නේ 50යි 59 වෙනුවට මේ අපට ඕන ගාන 50යි 59 තියෙන්නේ 50යි 13 නේ 50යි 13 කියලා කිව්වාම 50යි 13 තියෙන්නේ 56 20. එතකොට 13 ඉඳලා තව අඩුපාඩුව තියෙනවා 59ක් වෙනකොට 9න් 3ක් 6යි 5න් එකක් 4යි 46ක අඩුවක් 46ක් නම් නැහැ 48 තියෙන්නේ නේ 48 ගන්න බෑ 40 දැන් ආසන්නතම අගය වැඩි අගයක් ගන්න බෑනේ ඒක නිසා අපි 38 කියන එකට අදාළ 4 කියන මධ්‍යන්තරය ගන්නවා එහෙනම් අපිට උත්තරේ ලියන්න පුළුවන් අංශක 56යි කලා 24ක් කියලා අංශක 56යි කලා 24ක් කියලා පිළිතුර දෙන්නට පුළුවන්. ඊටාගේ අගේ හොයන්න කර්ණය සම්මුඛ පාදයේ බද්ධ පාදයේ බැලුවා මේව නැතුව යන්න බෑ ඉස්සරහට හොඳේ. හැම එකේම දැන් මෙතන නම් ලේසි ක්‍රමයක් අපේ ළඟ තියෙනවා කර්ණය නැති නිසා tan 9 8 8යි. එහෙනම් 9 8ෙන් බෙදුණා 9ට 1යි එකක් ඉතුරුයි 10ට 1යි නේ දෙකක් ඉතුරුයි 20ට 8 2යි 16යි 4ක් ඉතුරුයි 40ට 5යි අගට බිඳුවකුත් දැම්මා මොකද අපි දශම ස්ථාන 4ක් එක්ක තමයි මේක කතා කරන්නේ 1.0 හැබැයි ඉස්සරහට යනකොට දශම ස්ථාන 3 ඒවා වුණත් එන්න පුළුවන්කම තියෙනවා වගුවේදී අපි ඒවා කතා කරලා තියෙන්නේ එහෙනම් දැන් තීටාගේ අගේ 1.12යි 50 1.12යි 50 තියෙන තැන හොයන්න ඕන 1 කියලා කියනකොට දෙවෙනි පිටුවට යන්නේ හේතුව 45ට වඩා වැඩි ඒවා 1.12යි 5 1.12යි 50 12යි 50 නම් නැහැ තියෙන්නේ 12යි 37 නේ 12යි 37 තියෙන්නේ 48යි 20 13ක අඩුවක් තියෙනවා 50ක් වෙන්න හරියටම 13 සෙට් වෙනවා කීයද කලා දෙකේදී එහෙනම් 48යි කලා 22යි අංශක 48යි කලා 22යි හරි නේද පිළිතුර කොස් වලට අදාළව ගණනය කිරීම කළොත් අපි හිතමුකෝ මෙහෙම දුන්නා කියලා කොස් 35 ඔන්න ඕක හොයන්න කියලා දෙනවා හරිද කොස් 35 බලන්නේ මෙහෙමයි හොයන්න පුළුවන් බැරි නෑ හැබැයි ඒක හොයන එක එච්චර සුදුසු නැහැ ඒකට වෙන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයට යන්න පුළුවන් බලන්න සයින් වගුවට යන්න සයින් වගුවේ යටින් බලන්න ප්‍රකෘති කොසයින කියලා තියෙනවා හරිද පොඩ්ඩක් මේක පැහැදිලි කරනකොටත් අපැහැදිලිතාවයක් තියෙනවා ඒ සයින වල කන පිට තමයි කොසයින කියලා කියන්නේ ප්‍රකෘති කොසයින කියලා යටින් දාලා තියෙන්නේ බලන්න සයින වගුව නම් මෙතන උඩ ඉඳලා නෙන්නේ බිඳුවේ ඉඳලා බලන්නකො මේක මෙන්න මේ අර මැදින් තීරුවක් තියනවා නේද මැදින් මේ
පළවෙනි තීරුව දෙවෙනි තීරුව මධ්‍යස්ථ අන්තරේ මේ දෙක අතර මැද තියෙන්නේ. එතන මෙතන නම් තියෙන 89 උඩම තියෙන්නේ. 89 ඉඳලා යට ක්‍රමානුකූලව අඩු වීගෙන එනවා. බලන්න මේ විදිහට මේ පැත්තෙත් අඩු වීගෙන ඇවිල්ලා යට්ටම තියෙනවා බිඳුව. කොසයින කියන එක බලන්නේ සයින වගුවේ අග ඉඳලා. හරිද? සයින් වගුවේ අග ඉඳලා තමයි කොස් බලන්න තියෙන්නේ. එහෙනම් 35 නේ ඕන මේ බලන්න. මේ මෙතන ඉඳලා 35 බලාගෙන ආවොත් සයින්. හරි? අපි මෙන්න මේ සයින් වගුවේ අග ඉඳලා තමයි 35 බලන්නේ. මෙතන බිඳුව 1 2 3 ඔය විදිහට ගිහිල්ලා බලන්න 35 මේ යටත් තියනවානේ. උඩ මෙතන මේ මම කියන එකත් එක හරියට බලා ගන්න. බිඳුවේ ඉඳලා 60 යනවා වගේ මෙතන යට මෙන්න යට මෙතන බිඳුවේ ඉඳලා මෙතෙන්ට 60 යනවා. මේ පැත්තේ මෙතෙන්ට ගියේ මේ පැත්තේ මෙතෙන්ට ගියේ. ඒ කියන්නේ සයින් වල තිබුණෝගේ කන පිට තමයි කොස් වලට භාවිතා වෙන්නේ. එහෙනම් 35 බිඳුව මේ මැදින් යන්න 35 හොයාගෙන මෙන්න 35. 35 බිඳුව බලන්න. මේ බිඳුව මෙතනනේ 35 බිඳුව. දැන් මේ පැත්තෙන් 35 බිඳුව බලලා මෙතනින් 35 මෙතනින් බිඳුව. හැබැයි මේකේ මැදින් 35 මෙතනින් බිඳුව 35 බිඳුව එනවා 81.97ක්. හරිද? 0.81.97ක් එන්නේ. cos 35 එන්නේ 0.81 81.92. හරිද? ඔය ගමම්ම සයින් වගුවෙන් බලන්න මේක. සයින් 65 බලන්න. සෝරි. සයින් 55 බලන්න කීයද කියලා. සයින් 55 බලන්න කීයද කියලා. ඉස්සෙල්ලා එක කොස් වගුවෙන් පරීක්ෂා කළේ. දැන් සයින් වගුවෙන් පරීක්ෂා කරනවා 55. බලන්නකෝ. සයින් 55 කීයද? සයින් 55 සයින් 55 කියලා කියන්නේ මෙන්න සයින් වගුව. සයින් වගුවේ 55 සයින් 55 කියලා කියන්නේ 81.92. හරිද? ඒත් එන්නේ 81.92. එතකොට මේ දෙකේ ගැළපීමක් තියනවා නේද? cos 35 සමානයි sin 55ට. හරිද? එහෙම වෙන්න හේතුව තමයි පුතේ මෙන්න මේක. අපි කියනවා කිසියම් cos වලින් දීපු කෝණයක අගය sin භාවිතයෙන් ගන්න පුළුවන්. හරිද? cos θ සමානයි sin 90 θ කියලා. හරිද? cos θ සමාන වෙනවා sin 90 θට. ටිකක් ගණන් හදන් යනකොට පැහැදිලි වෙයි මොකද්ද මේ කියන්නේ කියලා. හොඳයි. cos θ සමානයි sin වලින් 90 θට. පැහැදිලි කරන්න. මෙන්න මේක. cos 35 නේ හොයන්න තිබුණේ. cos 35 නම් හොයන්න තිබුණේ ඕගොල්ලොන්ට මෙන්න. cos 35 හොයන්න තිබුණා කියමුකෝ. ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි sin වල 90න් 35ක් අඩු කරනවා. හරිද? 90න් 35ක් අඩු කළාම කීයද? 90න් 35ක් අඩු කළාම 55යි. අන්න බලන්න cos 35 කිව්වත් sin 55 කිව්වත් දෙකම එකිනෙකට සමානයි. හරිද? එහෙනම් මේකෙදි අපි cos වගුව කියන එක පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ sin වගුව. හැබැයි cos වලින් කිසියම් අගයක් දුන්නොත් ඒක sin වලින් පරීක්ෂා කරන්න නම් හරි sin වගුවෙන් පරීක්ෂා කරන්න නම් 90න් ඒ cos වලින් දීපු කෝණය අඩු කරලා එන ගානේ sin බලන්න. හරිද? cos වලින් කිසියම් ගානක් හොයන්න දීලා නම් 90න් ඒ ගාන අඩු කරලා sin වගුවෙන් බලන්න. එතකොට අපට හරි ලේසියෙන් උත්තරයට යන්න පුළුවන්. නැත්තම් අර cos වගුව කියලා අග ඉඳලා මුලට එනකොට ප්‍රශ්නයක්. හරි පැටලෙනවා. එහෙනම් cos වලින් කිසියම් කෝණයක් දුන්නේ ඒ කෝණය 90න් අඩු කරලා ඒකට sin දාන්න. හරිද? cos වලින් දීපු කෝණය sin වලින් හොයන්න නම් 90න් ඒ ගාන අඩු කරන්න. 90න් ඒ ගාන අඩු කරලා ඒකට sin දාන්න. එතකොට අපට පිළිතුර හොයා ගන්න පුළුවන්. හරිද? එහෙනම් සම්බන්ධතාවය තමයි cos θ සමානයි sin 90 θ. මේක සටහනක් දාගන්න. cos 35 කිව්වා sin 35 කිව්වා සමානයි. හරිද? cos කෝණයක අගය හොයනකොට 90න් ඒ කෝණය අඩු කරලා ඒකේ sin අගය හොයා ගන්න.
හරි 35 නම් 90න් 35 ගියම් 55යි සයින් වගුවෙන් 55 බලනවා කියලා කියන්නේ කොස් වගුවේ 35 බැලුවා කියන එකම තමයි. මේක සටහනක් දාගන්නකො ඉස්සර වෙලා. කොස් 49 නම් හොයන්න තියෙන්නේ 90න් අඩු කළා 49 10න් 9ක් 1යි 8න් 4ක් 4යි 41නේ. එහෙනම් අපි හොයන්නේ සයින් 41. සයින් 41 බලන්න. සයින් 41 එනවා සයින් වගුවේ 0.65යි 61නේ. 0.65යි 61. හරිද? මෙන්න ඊළඟ එක. cos අංශක 25යි කලා 20. අංශක 25යි කලා 20. 90න් අඩු කරලා සයින් ගන්න බලන්න. එහෙනම් 90න් අඩු කරනවා අපි. අංශක 90යි. අඩු කරන්න තියෙන්නේ අංශක 25යි කලා 20ක්. හරි. මෙතන කලා නැහැ නේද? ඒක නිසා ලියාගත්ත බිංදු දෙකක් අඩු කරනවා. මෙහෙන් මෙහාට ගන්න වෙනවා. හේතුව ඉතින් මේ පැත්තේ නෑනේ අඩු කරන්න. එහෙනම් ඉතින් මෙතනින් මෙතෙන්ට ගත්තාම අංශක එකක් වෙනවා කලා පැත්තට. කලා 60යි. 60න් 20ක් අඩු වුණාම 40යි. අන්න ඒ ගැන මතකයේ තියාගන්න. මේ පැත්තට එන්නේ 100ක් එහෙම නෙමෙයි හොඳේ 60ක්. මොකද අංශකයක් කියන්නේ කලා 60ක්. එකක් ගත්තා 60යි 60න් 20ක් 40යි. මෙතන 9යි 9න් 5ක් 4යි. මෙතන 8 8න් 2ක්. යාම 6. එහෙනම් අපි හොයනවා සයින් 64යි කලා 40. සයින් 64යි කලා 40 අගය කොච්චරක්ද කියලා හොයලා ලියන්නයි තියෙන්නේ. සයින් 64යි කලා 40. සයින් 64 දිගේ ගියා 40 දිගේ පහළට ආවා. තියෙනවා 90යි 38. 0.90යි 38. හරිනේ? තවත් එක. cos 54යි කලා 38. අර විදිහටම 90න් අඩු කරලා එන ගානේ සයින් හොයන්න. මේක මේ කොස් වගුව ඇසුරින් ඉස්සෙල්ලා කියන්න යන්නේ. බලා ගන්නකො. 60යි 41. 60යි 41. 60යි 41 තියෙන පේලි තීර කොස් වගුව ඇසුරින් බලනකොට දැන් සයින් වගුවේ නම් ඉස්සරහට ගිහිල්ලා උඩටනේ යන්නේ. මේකේ මේ පැත්තට ගිහිල්ලා පල්ලෙහාටයි යන්න ඕනේ. බලන්න. සයින් වගුවේම 60යි 41ට අදාළ ඉදිරියට යනවා වෙනුවට පිටුපසට යන්නේ. බලන්න. කීයද? මෙතෙන්ට කීයද කියලා. 60යි 41 ඔය හරියටම තියෙන අගයක් තමයි දුන්නේ. හරිද? 60යි 41. තියෙනවනේ 60යි 41. 60යි 41 තියෙන්නේ කීයද? 52 50. මේ පැත්තට ගියාම 52යි මේ පැත්තට ගියාම 50යි. හරිද? එහෙනම් මෙතන තීටට උත්තරේ ලියන්න පුළුවන් අංශක 52යි කලා 50ක් කියලා. අංශක 52යි කලා 50ක් කියලා ලියනවා. හැබැයි මේක අපි අර සයින් වලින් හැදුවේ. ඒක නිසා මෙහෙමයි කරන්නේ. හොඳට අහගන්න බලා ගන්න. cos θ දුන්නේ. අපි සූත්‍රයක් කියවනේ cos θ සමානයි sin 90 θ කියන එක. එහෙනම් මේ cos θ වෙනුවට අපි ලියනවා sin 90 ඍණ θ කියලා. හරිද? කරපු එකම දේ cos වෙනුවට ලිව්වා sin. cos θ සමානයි sin 90 ඍණ θ. මේ පැත්ත 0.60යි 41 කියලා තියෙනවා. හරි? cos θ වෙනුවට ලිව්වා sin 90 ඍණ θ. මේ පැත්ත 60යි 41 කියලා තියුවා. දැන් අපි කරන්නේ sin වගුවෙන් 60යි 41 තියෙන තැන හොයනවා. sin වගුවෙන් 60යි 41 අවුලක් නැහැනේ. 60යි 41 තියෙන තැන හොයාගන්න බලන්න. sin වගුවේ. හොඳේ cos වලට මේ කන පිට ගියේ. දැන් sin වලට. එහෙනම් 60යි 41. 60යි 41 තියෙන්නේ 37යි කලා 10යි. 37යි කලා 10යි තියෙන්නේ. මෙතන
අංශක 37යි කලා 10ක් වෙනවා. අංශක 37යි කලා 10යි. ඔය ඇවිල්ලා තියෙන්නේ මොකේද? 90 ඍණ තීටගේ අගය. 90 ඍණ තීටගේ. ඒ කියන්නේ මෙතන තියෙන කෝණයේ අගය තමයි මේ sin වගුවෙන් හොයාගත්තේ. දැන් තීටනේ ඕන. තීට ඍණ නිසා තීට මේ පැත්තට ගෙනත් දානවා. 90 මේ පැත්තේ තියෙන එක මේක අරගෙන දානවා මේ පැත්තට. එතකොට 90න් අඩු වෙන්න ඕන අංශක 37යි කලා 10යි. අංශක 37යි කලා 10ක් අඩු වෙන්නට ඕන. බලන්න 37යි 10ක් අඩු වෙනකොට 90න් 37යි කලා 10ක්. මෙතන 60යි 60න් 10ක් 50යි. මෙතන 9යි 9න් 7ක් 2යි. මෙතන 8යි 8න් 3ක් 5යි. ඇවිල්ලා තියෙනවා තීටට අංශක 52යි කලා 50. අංශක 52යි කලා 50. ඉතින් හරිනේ. අංශක 52යි කලා 50ක් ඇවිල්ලා තියෙන්නේ මේ. හරිද? අපි මේක නැවත විස්තර කරගමු. මේ කියන ඒවා නොලිව්වත් ඔයගොල්ලන්ට කරන්න තියෙන දේ මොකද්ද? මෙතෙන්ට දෙනවා නේද හොයන්න කියලා එක. මේකේ හොයනවා sin අගය. හරිද? මේ දීලා තියෙන එකේ sin අගය හොයනවා. හොයලා 90න් අඩු කරලා උත්තරේ දාන්න. ඉවරයි. හරි? මේ cos වලින් අගයක් නම් තියෙන්නේ ඒක හොයන්න sin වගුවෙන්. හරිද? 90න් අඩු කරලා උත්තරේ දෙන්න. ඕක සටහනක් දාගන්න. ගණන් හදනකොට මෙච්චර විස්තර නොලිව්වක් කමන්නේ. දීපු කෝණයට අදාළ. අය කියන්නේ දශම ගානට අදාළ sin වගුවේ අගය හොයන්න 90න් ඒක අඩු කරලා පිළිතුර දෙන්න. විභාග ගානට ගියොත් මේක තමයි ගාන. විභාග ගානේ දශම අගයන් ඒව මේව එන්නට පුළුවන්කම තියෙනවා. දැන් තීටනේ හොයන්න ඕන මෙන්න තීට. මේක කර්ණය, මේක බද්ධ පාදය, මේක සම්මුඛ පාදය. ඕක අඳුනා ගැනීම තමයි පළවෙනි කාරණය. එහෙනම් දැන් තීට හොයන්න ඕන. කෝණේනේ හොයන්න ඕන. දීලා තියෙන පාද දෙක ගත්තොත් එහෙම මේ තියෙන්නේ බද්ධ පාදය, මේ තියෙන්නේ කර්ණය. බද්ධ පාදය කර්ණය සම්බන්ධ වෙන්නේ cos වලින්. ඒක නිසා අපි ලියන්නේ cos θ කියලා. cos θ. cos θ එනවා බද්ධ පාදයේ බෙදීම කර්ණය 5 බෙදීම 8ක් කියලා. 5 8ෙන් බෙදනවා. 5ට 8 ඒවා නැහැ බිඳුවයි. 50ට 8 ඒවා 6යි 48යි. දෙකක් ඉතුරුයි. 20ට 8 ඒවා 2යි 16යි. 4ක් ඉතුරුයි. 40ට 8 ඒවා 5යි. තවාගට බිඳුවකුත් දාගත්තා. දශම ස්ථාන 4ක් ඕන නිසා. දැන් බලන්නකෝ. අර කලින් හදපු ගණන් ළඟට නේද දැන් ඇවිල්ලා තියෙන්නේ. වෙනස උනේ ත්‍රිකෝණයක් ඇසුරින් දීපු එක විතරයි. එහෙනම් ත්‍රිකෝණය ඇසුරින් 5 බෙදීම 8 දශම ස්ථාන 4කට බෙදුවා. දැන් මේකට අදාළ විශාලත්වය හොයන්න ඕන. එහෙනම් මතකයිනේ ක්‍රමයනේ. මේක නෑ. හරිද? මේක හොයන්න විදියක් අපට නෑ. මේකට අදාළ sin අගය හොයනවා. හරිද? මේකට අදාළ sin අගය හොයනවා. බලන්න මේකට අදාළ sin අගය කීයද කියලා. මට මේක හොයලා දෙන්න ඊට පස්සේ ඔයගොල්ලෝ ගණනක් හදන්න. 62යි 50ට අදාළ sin අගය කීයද කියලා කියන්න. 62යි 50ට අදාළ sin අගය කීයද කියලා කියන්න. 62යි 50. 62යි 50ට අදාළ sin අගය තමයි අංශක 38යි කලා 40යි 41යි නේ. අංශක 38යි කලා 41ක් නේ. අංශක 38යි කලා 41ක්. හැබැයි පුතේ මේකද උත්තරේ නෑ. තීටගේ අගය ගන්න මොකද්ද කරන්නේ? 90න් අඩු කරනවා අංශක 38යි කලා 41ක්. අංශක 38යි කලා 41ක්. ගත්ත එකක් 60යි 10න් එකක් 9යි 5න් 4ක් 1යි. කලා 19යි 9න් 8ක් 1යි 8න් 3ක් 5යි. එහෙනම් පිළිතුර එනවා තීටට අංශක 51යි කලා 19ක් කියලා. අංශක 51යි කලා 19ක්. 41 නේ තියෙන්නේ. දෙක නෙමෙයි ලියන්නේ හොඳේ. දෙකට අදාළ තීරය බලන්නේ. දෙකට අදාළ තීරය තමයි 1 කියලා කියන්නේ. එතකොට අංශක 51යි කලා 19ක් ආවා. නැවත වාරයක්. කලින් ඒවා වගේමයි. කෝණයක අගය හොයන්න දුන්නොත් පාද ටික හඳුනාගත්තා. දීලා තියෙන්නේ මෙතන නම් බද්ධ පාදය කර්ණයයි. බද්ධ පාදය කර්ණය නිසා ලියන්නේ cos.
දශම ස්ථාන 4කට බෙදුවා. මේක අපට කොස් වගුවෙන් හොයන්නේ නැතුව අපි සයින් වගුවෙන් හොයන්නේ. එහෙනම් මෙන්න මේ අගය හොයාගෙන තියෙන්නේ මොකෙන්ද? සයින් වගුවේ ඇසුරින්. සයින් වගුව ඇසුරින් තමයි හොයාගෙන තියෙන්නේ. ඒක කොස් අගය ප්‍රකාශ කරන්න 90න් ඒ එන ගාන අඩු කරලා උත්තරේ ගත්තම අන්න අපිට තීටගේ විශාලත්වය හොයා ගන්නට පුළුවන්. ඕක වෙන්නේ කොස් වලින් ගියොත් විතරයි. පැහැදිලිනේ? සයින් හා ටෑන් වලට ඕක අදාළ වෙන්නේ නැත. උගන්වපු කරුණු ටිකට අදාළව ටියුට් එකේ 17 වැනි ගණනතෙක් ගණන් ටික සාදානිම කර තබන්න අපි පාඩමේ ඉතිරි ටික සිකුරාදා දිනේ කතා කරනවා. හරිද? සිකුරාදා ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම පැත්තකින් තියලා පාඩමේ ඉතුරු ටික ඉවර කරලා දානවා. 17 වෙනි ගණන වෙනකන් ගණන් ටික හදලා සම්පූර්ණ කර තබන්න. හරි? අපි එන අදට මෙතනින් නවතිනවා. කරපු ටික හොඳට බලාගෙන වැට් ටික සම්පූර්ණ කරගන්න. විභාගයේදී ලකුණු 10ක ප්‍රශ්නයක් මේක. ආයිබෝන්.